ගිය සතියේ අපි කතා කරේ කොහොමද ගේට්ස් වලට අදාළව truth table එකකින් එන expression එක K-map එකක් හරහා simplify කරගන්න කියන එක. right. එතකොට අද අපි operating system පාඩම පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ගේට්ස් වල ඉදිරි කොටසට එමු. right. මට අපරකින්කෝ දැන් 6:22 වෙලා තියෙන හැබැයි නේද කමක් නැහැ. අපි ගේට්ස් පාඩම ওই විදිහට මෙයම කමක් නැහැ. මට හිතෙනවා ඒක හොඳයි කියලා දැන් අපි විනාඩි 20ක් විතර පරක්කු වෙලා තියෙන නිසා. right. හරි මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ළමයි බොහෝ දුරට අපිට ක්ලාසස් පටන් ගන්න එක තව සති දෙකකින් උපරිම 3කින් වගේ කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. දැනට නිල නොලත් ආරංචියක් තියෙනවා. එකක් නම් තිබුණා 15 ඉඳලා අවසර දෙනවා එහෙම කියලා එකක්. නමුත් ඒක නිල වශයෙන් ඇවිල්ලා නැහැ. අනිත් ආරංචිය තමයි අප්‍රේල් 19 කියන දවසේ කියන්නේ ඉස්කෝල ඔක්කොම ටික ඕපන් වෙන දවසේ ඉඳලා පුළුවන් වෙයි කියලා වැඩ කටයුතු ටික ඉස්සරහට අරගෙන යන්න. බලමු. right ගිය සතියේ අපි මේ simplification ගණන් කීපයක් කරා K-maps පාවිච්චි කරලා. right එතකොට දැන් පොඩ්ඩක් මට ඉන්න 4 දෙනා කන්ෆර්ම් කරන්න මේ K-map වල දේවල් ටික ක්ලියර්ද? ඒ කියන්නේ දැන් K-map වලින් දෙයක් ආවොත් මැනේජ් කරගන්න පුළුවන්ද? right හොඳයි. කරින්දු හොඳයි. අනික් කට්ටිය පුළුවන් ද මැනේජ් කරගන්න? right okay අනිත් දෙන්න මොකද? ඔව් කුසල් විහංග මොකක්ද තත්ත්වේ? කරගන්න පුළුවන්ද? විහංග පුතේ ඔයා අලුතෙන් අපිත් එක්ක එකතු වෙන්නේ නේද? right හරි right එහෙනම් අද අපි කතා කරමු කොහොමද විභාග ප්‍රශ්නෙට මෙයාව මැනේජ් කරගන්න කියලා. right හරි ඔයගලගේ ටියුට් එකේ යන්නකෝ අන්තිම පිටුවලට ඒ කියන්නේ ඉන්න මම ටියුට් කරගන්න. හරි ටියුට් එකේ අන්තිම පිටුවලට වෙන්න. right අන්තිම පිටුවලට කියන්නේ මෙන්න මෙතන. 22 වෙනි පිටුවේ ඔයගලන්ට කතා කරලා තියෙනවා මේ යම්කිසි සංසිද්ධියක් දුන්නම ඒ සංසිද්ධියට අදාළව බූලිය පරිපතයක් නිර්මාණය කරන තැනට වෙනකන් අපි කොහොමද මේ ෆ්ලෝ එක අරගෙන යන්නේ කියලා. එතකොට දැන් මෙතනදී කතා කරන්නේ ඔය මෙච්චර දවසක් අපි ගේට්ස් පාඩමේ කතා කරගෙන ආපු තියරි කියන්නේ එක එක කොටස් ටික. right එතකොට අපේ ඔය පාවිච්චි කරපු යුනිවර්සල් ගේට්ස් වලින් සර්කිට් එක අඳින එක ඊළඟට සිම්ප්ලිෆයි කරන එක ඊළඟට ට්‍රුත් ටේබල් එකක් ඇඳලා ඒකේ කම්බිනේෂන්ස් ටික ෆිල් කරගන්න එක ඔය දේවල් ටික ගැන අපිට අයිඩියා එකක් දැන් තියෙනවා. ඒතර ඒ ටික තමයි අපිට ගාන ඇතුළේදී කරගන්න තියෙන්නේ.
දැන් මෙතනදී ඕගොල්ලෝ ඉගෙන ගන්නේ කොහොමද සංසිද්ධියකට අදාළව අපි දැන් ට්‍රුත් ටේබල් එකක් නිර්මාණය කරන්න අපි ඉගෙනගෙන තියෙන්නේ ප්‍රකාශනයක් දීලා ප්‍රකාශනයට අදාළව තියෙන ට්‍රුත් ටේබල් එක නිර්මාණය කරන්න. ඒකට ඒක අපි පියවරෙන් පියවර වරහන් මුලින්ම සලකලා not එක ඊළඟට සලකලා ඊළඟට and එක සලකලා ඊළඟට o එක සලකලා අපි ට්‍රුත් ටේබල් එක නිර්මාණය කිරීම කරනවා. ඒකට අර අතරමැදි පියවර කියන දේවල් දකින්න හම්බ වෙනවා ඔයගලන්ට. හැබැයි මෙතන අතරමැදි පියවරවල් නැතුව කෙලින්ම ඉන්පුට්ස් ටික තියෙනවා. ඒකට අදාළව කෙලින්ම අපිට අවුට්පුට් ලයින් එක හදාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරන්න ඕගොල්ලෝ මෙතනින්. right. එතකොට මෙතනදී කතා බහ වෙන දේ තමයි මේ සංසිද්ධියක් දීලා. ඒතකොට සංසිද්ධිය අපි මෙතන මේ සංසිද්ධියක් විදිහට දීලා තියෙන්නේ. පහක් දැක්වෙන අවස්ථාව සලකා බලමු. right. ඒතර අවස්ථාව තමයි මේක. ඔබගේ අලුත් කාල් රථය සඳහා අනතුරු හැඟවීමේ සංඥා පද්ධතියක් සවිකොට ඇත. එමගින් යතුරු කටේ ඇති අවස්ථාවකදී දොර විවෘතව පවතිනම් හෝ ආසනපටි පැළඳ නොමැතිනම් ක්‍රියාත්මක වේ. ඒ කියන්නේ අනතුරු හැඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම ගැන තමයි එතන කියලා තියෙන්නේ. right. එතකොට කියලා තියෙන්නේ යතුරු කටේ ඇති අවස්ථාවකදී දොර විවෘතව පවතිනම් හෝ ආසනපටි පැළඳ නොමැතිනම් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔතනදී ඕගොල්ලෝ තේරුම් කරගන්න ඕනේ නැත්නම් අල්ලගන්න ඕනේ ඉන්පුට්ස්. ඒ කියන්නේ දැන් මේ සිද්ධිය මොකද්ද? සිද්ධියට අදාළව තියෙන ඉන්පුට්ස් ටික මොනවද? සිද්ධියට අදාළව තියෙන අවුට්පුට්ස් ටික මොනවද කියන එක. right. එතකොට මෙතනදී මේ කියලා තියෙන දෙයට අදාළව දැන් මේ කතා කරලා තියෙන්නේ අනතුරු හැඟවීමේ සංඥා පද්ධතියක් alarm එකක් ගැන. ඒතකොට මේ alarm එක වදින්නේ යතුරු කටේ තියෙන වෙලාවට දොර ඇරලා තියෙනවා නම් හරි නැත්නම් ආසනපටි පැළඳ නොමැති නම් හරි. right. ඒතර ඔතන ආදාන විදිහට නැත්නම් අපේ ප්‍රතිදානය තමයි අපිට කෙලින්ම අල්ල ගන්න පුළුවන්. ප්‍රතිදානය කියලා කියන්නේ අනතුරු ඇඟවීම. right. නැත්නම් අනතුරු ඇඟවීමේ සංඥා පද්ධතිය ක්‍රියාත්මක වීම තමයි ප්‍රතිදානය වෙන්නේ. එතකොට ඒකට අදාළව එයාව කන්ට්‍රෝල් කරන ඉන්පුට්ස් ටික වෙන්නේ නැත්නම් යතුරු කට ඊළඟට දොර සහ ආසනපටිය කියන එක. right. මොකද යතුරු කටේ තියෙනවද කියලා ඉන්ඩිකේට් කරගන්න ඕනේ. ඊළඟට දොර විවෘතව තියෙනවද කියන එක ඉන්ඩිකේට් කරගන්න ඕනේ. ඊළඟට ආසනපටි පැළඳලාද නැද්ද කියන එක ඉන්ඩිකේට් කරගන්න ඕනේ. එතකොට අනතුරු හැඟවීමේ සංඥාව නැත්නම් අනතුරු හැඟවීමේ නලාව බස් වෙන්න නම් නැත්නම් ක්‍රියාත්මක වෙන්න නම් අර තුන් දෙනාගේ කන්ඩිෂන්ස් කීපයක් තියෙනවා. යතුරු කටේ තිබිය යුතුයි, දොර විවෘතව පැවතිය යුතුයි, ආසනපටි පැළඳ නොමැති විය යුතුයි. දොර විවෘතව පැවතිය යුතුයි හෝ ආසනපටි පැළඳ නොමැති විය යුතුයි. එතකොට ඔතන දැන් තේරෙනවද අවුට්පුට් එක විදිහට තියෙන අනතුරු හැඟවීමේ සංඥා පද්ධතිය, ඉන්පුට් විදිහට තියෙන යතුරු, දොර සහ ආසනපටිය කියන එක. ඔන්න ඔය ටික තේරෙනවද ඔය සංසිද්ධියේ? ඔව් ළමයි. right. හරි. එතකොට මේකට අදාළව තමයි මෙතනදී මේ ආදාන තුන දොර යතුරු සහ ආසනපටිය කියන එක DKS කියන අකුරු තුنين ඉන්ඩිකේට් කරගෙන තියෙනවා. එතකොට අපිට විභාගෙදී ගාණක් හම්බුනාම අපි කරන පළවෙනි දේ තමයි ඔන්න ඔය විදිහට ඔය සංසිද්ධිය අපිට දීලා තියෙන සංසිද්ධියේ ආදාන සහ ප්‍රතිදාන ටික අඳුනා ගැනීම. ඊළඟට ඒවට අදාළව විචල්්‍ය. මොකද අපි සර්කිට් එකක් අඳිනකොට නිතරම අඳින්නේ විචල්්‍යයත් එක්කනේ. ABC නැත්නම් XYZ ඔය වගේ අකුරුත් එක්ක විතර අකුරක් කියලා කියන්නේ විචල්්‍යයක්. අන්න ඒ විදිහට විචල්්‍ය ටිකක් ඔයගොල්ලෝ ඩිෆයින් කරගන්න ඕනේ. ඊළඟට අපි සලකන්න ඕනේ ආදානය කියන එක අපි තෝරගන්න ආදානයට
නිතරම අවස්ථා දෙකක් තියෙනවා. ඒක ඇති නැති නැත්තම් ඔව් නැහැ කියන වචන වලට රිලේටඩ්. right? එතකොට කියන්නේ සංසිද්ධියෙන් විස්තර කරනද දැන් දොර පිළිබඳ ගත්තොත් දොර විවෘතව තියෙන අවස්ථාවට එක අගයකුත් දොර වැසුණු අවස්ථාවට තවත් අගයකුත් අපිට අරගන්න පුළුවන්. හැබැයි මේ ගන්න අගයන් දෙක අනිවාර්යෙන් එක සහ බිඳුව නිරූපණය කළ යුතුයි. ඒ කියන්නේ අපි අඳින්න හදන්නේ බූලියන් සර්කිට් එකක් නිසා අපි මේකේ ෆිගර් අවුට් කරගන්න බලනවා බිඳුව කියන සිග්නල් එක එන්නේ මොන වෙලාවටද එක කියන සිග්නල් එක එන්නේ මොන වෙලාවටද කියලා. දැන් ඔතනදී අපිට ඒක ඩිෆයින් කරන්න වුණොත් right අපිට තීරණය කරන්න වුණොත් එක මොකද්ද බිඳුව මොකද්ද කියලා අපිට නිදහස තියෙනවා. අපි කැමති අවස්ථාවක් බිඳුව විදිහට සලකන්නත් අපි කැමති අවස්ථාවක් එක විදිහට සලකන්නත්. right දැන් මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ දොරට බිඳු දොර විවෘත විට බිඳුව දොර වැසුණු විට එක කියලා පාවිච්චි කරලා තියෙනවා. එතකොට තව කෙනෙකුට මේක ප්‍රොපෝස් කරන්න පුළුවන් දොර විවෘත වෙලාවට එක වැසුණු වෙලාවට බිඳුව කියලා. එතකොට එයාගේ අවුට්පුට් එක ඒකට දාලා වෙනස් වෙනවා. නමුත් අවසානයේ අවසාන ප්‍රතිඵලය එකයි. මොකද අවසාන ප්‍රතිඵලයෙන් try කරන්නේ අර කියන alarm signal එක වදින්න. right අනතුරක් තියෙන වෙලාව. එතකොට ඒ වගේම තමයි යතුර සහ ආසන පටියට ඒ වගේම අනතුරු හැඟවීමේ සංඥාව. මොකද සංඥාවත් ක්‍රියාත්මකයි සහ ක්‍රියාත්මක නැත කියන අවස්ථා ටික අපි සලකන්න ඕනේ. ඒකට ඒ වගේ නිතරම ඔය ප්‍රශ්නට අදාළව කතා කරනකොට ඔය ප්‍රශ්නේ ඔය කියන ආදාන ප්‍රතිදාන වලට නිතරම ස්ටේට් දෙකක් තියෙනවා. එක බිඳුව කියලා ස්ටේට් දෙකක් තියෙනවා කියන එක මතක තියාගන්න. right මතක තියාගන්න ඔයගොල්ලෝ ෆිගර් අවුට් කරගන්න ඕනේ. දැන් ගොඩාක් ගණන් වල ඔයගලන්ගේ පේපර් එකේදී මේ බිඳුව කියන්නේ මොකක්ද එක කියන්නේ මොකක්ද කියන එක ඩිෆයින් කරලා තියෙනවා. අඩුම තරමේ දෙන්නගෙන් එක්කෙනෙක් ඩිෆයින් කරලා තියෙනවා. එතකොට ඒකේ අනිත් පැත්ත ඊට විරුද්ධ අගය කියලා අපිට අඳුන ගන්න පුළුවන්. right දැන් මෙතන දීලා තියෙන්නේ මේක අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්න ලද ආදාන ප්‍රතිදාන වෙත ඒවා හඳුනා ගැනීම සඳහා විචලනාම හතපට දෙනවා සහ ඒවයි වැඩ කරන විදිහ අපි තමයි මෙතනදී ප්‍රොපෝස් කරගෙන තියෙන්නේ. ඕක ගොඩාක් වෙලාට ඔයගලන්ට ගානේදී හම්බෙනවා. මෙයා මොන වගේද කියන එක. හරි. ඔය ටික පැහැදිලිද? ඔතනට එනකම් පැහැදිලිද? මොකද්ද කරන්න කියලා විභාගෙදි ගානාවම තාමත් මේ හිතන අවස්ථාවේ ඉන්නේ. කියන්නේ මේ අදාළ සංසිද්ධිය කියවලා right දැන් මොකද කරන්න කියන අවස්ථාවේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ. right හරි අනිත් අය ළමයි නින්ද ගිහිලාද ඉන්නේ? හරි right හරි දැන් ඊළඟට කරන්න තියෙන දේ ඔයා ආදානයි ප්‍රතිදානයි ටික අඳුනගත්තා. එතකොට ආදාන වලට අදාළව තියෙන සත්‍යතාවක නිර්මාණය කරගන්න ඕනේ. right එතකොට ආදාන 3 නම් අපි දන්නවා පේලි 8ක් ඇඳෙන්න ඕනේ සත්‍යතාවකුයි. ඒ පේලි 8 ඇඳගෙන මුලින් ඔයගලන්ට මේ පේලි 8 ඇඳගන්න කරන්න පුළුවන්. එතකොට මේ පේලි 8 ඇඳගෙන පේලි 8 ෆිල් කරගන්නත් පුළුවන්. right එතකොට ආදාන 3 දෙනාට අදාළව පුරව ගන්න විදිහත් අපි දන්නවා දැන්. ඊළඟට වැඩේ තමයි ප්‍රතිදානය කොහොමද ගන්න කියන එක. අන්න ඒකට අපිට ඔය සංසිද්ධියේ කියලා තියෙන ක්‍රියාවලිය අපිට උවමනා වෙනවා. දැන් මේක කතා කරලා තියෙන ක්‍රියාවලිය මොකද්ද? බෙල් එකක් වදින නැත්නම් අලාර්ම් එකක් වදින අවස්ථාවක් ගැන කතා කරන්නේ. ඒතර අලාර්ම් එක වදින්නේ යතුරු කටේ ඇති අවස්ථාවකදී
දොර විවෘතව පවතිනම් හෝ ආසනපටි පැළඳ නොමැති නම්. right? එතකොට දැන් අපි මේ truth table එකෙන් හොයාගන්න ඕනේ ආදානවල තියෙන අගයන් ටික පාවිච්චි කරලා මේ කියන දේ සිද්ධ වෙලාද කියන එක. right? හරි. මම මෙයාව පොඩ්ඩක් විශාලණය කරලා ගන්නවා. හරි. දැන් තමයි අපි අදාළ තර්කය ගොඩනගා ගන්න ඕනේ. කොහොමද ඒක ගොඩනගා ගන්නෙ? මෙන්න මෙහෙම. දැන් අපේ මේ අවස්ථාවේ මොකද්ද කියලා තියෙන්නේ? අවස්ථා ටික ගැන ගත්තොත් දොර විවෘතව පවතිනවා නම් බිඳුව, දොර වැහිලා නම් 1. යතුරු දමා නැතිනම් බිඳුව, දමා ඇතිනම් 1. ආසනපටි දමා නැතිනම් බිඳුව, දමා ඇතිනම් 1. සංඥාව ක්‍රියාත්මක නම් 1, ක්‍රියාත්මක නැතිනම් 2 බිඳුව. right? එතකොට අපි ඕක මෙතනින් figure out කරගන්න ඕනේ. මොනවාද දැන් මේ output එකේ එහෙම නැත්නම් මෙන්න මේ තීරුවේ මොනවාද අපි plot කරන්න කියන එක දැන් මේ මගේ තියෙන fill කරලා ඉවර වෙච්ච තීරුවක්. ඔයා එක තීරණය කරන්නේ මෙතන තියෙන combination එක පාවිච්චි කරලා. දැන් පළවෙනි එකේ තියෙන බිඳුව බිඳුව බිඳුව. right? ඒ කියන්නේ D කියන්නේ දොර, K කියන්නේ key යතුර, S කියන්නේ seat belt. එතකොට යතුර දාලා නැති අවස්ථාවක් ගැන කතා කරනවා. දැන් එලාම් එක වදිනවා කියපු අවස්ථාව විතර පැහැදිලිව කියලා තියෙනවා. යතුර දාලා තියෙන අවස්ථාවක යතුරු පිටි තිබෙන අවස්ථාවක දොර ඇරිලා හරි සීට් බෙල්ට් එක දාගෙන නැත්නම් හරි තමයි එලාම් එක වදින්නේ. එහෙනම් යතුරු කටේ නොමැතිනම් එලාම් එකක් ට්‍රිගර් වෙන්න බෑ. ඒ පොයින්ට් එක පැහැදිලිද? right. හොඳයි. එහෙමනම් දැන් මෙන්න මේ අවස්ථාවන් මේ කියන අවස්ථාව මේ අවස්ථාව සහ මේ අවස්ථාව. ඔන්න ඔය අවස්ථා හතරේ කේට අදාළව ඒ කියන්නේ කීයකට අදාළව තියෙන බිඳු. ඒ කියන්නේ කීයක යතුරු කටේ නැත කියන අවස්ථාව. right? එහෙමනම් alarm එකක් ring වෙන්නත් බෑ. ඒ කියන්නේ මේ අවස්ථාවවලදී alarm එක 0 කියලා අපිට අරගන්න පුළුවන්. දැන් ඊළඟට වද වෙන්න තියෙන්නේ මෙන්න මේ 4 දෙනා. right? එතකොට මේ 4 දෙනා ඕකේ දැන්. ඉතිරි 4 දෙනාට අදාළව එකද වැටෙන්නේ බිඳුවද වැටෙන්නේ? අන්න ඒක දැනගන්න ඕනේ. ඒතර තුන්වෙනි පේලිය බැලුවොත් ඒකේ තියෙන බිඳුව එක බිඳුව. කීයක දාලා තියෙන යතුරු කටේ දොර වසා ඇත බිඳුව කියන්නේ වසා නොමැත කියන එක නේද? චෙක් කරගමු. ඔව්. අසර මෙතන කියලා තියෙන දොර විවෘත නම් බිඳුව වහලා නම් ඒක කියලා. එතකොට මෙතන තියෙන දොර බිඳුව. ඒ කියන්නේ තප්පරකින් ළමයි. ඔව් දොර විවෘතයි. බිඳුව කියලා කියන්නේ දොර විවෘතයි. එතන තියෙන විවෘත අවස්ථාව. right? එහෙනම් දොර ඇරලා යතුරු කටේ තියෙනවා. මේ සීට් බෙල්ට් එක ගැන හිතන්නේවත් නැහැ. alarm එක පත්තු වෙන්න ගන්න. right? ඒක නිසා මෙතනට එක කියලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන same combination තියෙනනේ. විවෘත 1. ඊළඟට මේ පේලි දෙක ගත්තොත්
මේ අවසන් පේන දෙක අරගත්තොත් දොර වහලා තියෙනවා. right key එකක් තියෙනවා ignition එකේ. මෙතන කියනවා මේ බිඳුවෙන් කියනවා seat belt එක දාලා නැහැ කියලා. seat belt එක දාපු අවස්ථාව එක ආසන පටිය දමා ඇතිනම් එක ආසන පටිය දමා නැතිනම් තමයි බිඳුව අපි අරගන්නේ. කියන්නේ මෙතන ආසන පටිය දාලා නැහැ. එහෙනම් කාර්කය අතුර තියෙනවා. ඒ කියන්නේ මෙයා එක විදියට අවුට්පුට් වෙනවා. මෙතනක් තියෙන වැසුණු තත්ත්වයක්. මෙතන තියෙන්නේ කී එක කී හෝල් එකේ තියෙනවා. මෙතන තියෙන්නේ සීට් බෙල්ට් එක දාලා කියලා. right ඒක නිසා මේකට නැතුව ඒ කියන්නේ මේ ලාස්ට් කම්බිනේෂන් එකට ඔයාට එකේ ඉලක්කමක් දාන්න වෙන්නේ නැහැ අවුට්පුට් එකට. හරි. පැහැදිලිද එකේ ඒවා තුනක් ආපු විදිහ? ඔව් ළමයි. right අනිත් අයට කොහොමද? හරි. right එතකොට එකේවටයින් පස්සේ අපේ ප්‍රතිදාන තීරුව සම්පූර්ණයි කියලා අපිට කතා බහ කරන්න පුළුවන්. right ඉතින් ඊට පස්සේ කරන දේවල් ටික ඕගොල්ලෝ දන්නවා. අපිට max term එක min term එක ලියා ගන්න පුළුවන් අවශ්‍යතාවය අනුව. දැන් විභාගයේදී ඕගලන්ගේ max term min term කියන දෙකම ඉල්ලන්නේ නැහැ. ඕගලන්ගේ ඉල්ලන්නේ SOP එකක් හෝ POS එකක්. ඒතකොට SOP එකක් නම් min terms ටික ලියා ගන්න ඕනේ. POS එකක් නම් max term ටික ලියා ගන්න ඕනේ. right හරි. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපිට තියෙන්නේ සිද්ධියක් සලකලා බලලා සිද්ධියට දාලා ඉන්පුට්ස් ටික තෝරගෙන ඒ ඉන්පුට්ස් ටික අදාළව එන අවුට්පුට් එක මොන වගේද කියලා තීරණය කිරීම. ඒතර මේකේ අතරමැදි අවස්ථා නැහැ. කෙලින්ම raw materials වලින් one shot output එක අරගන්න පුළුවන්. හරි. right එතකොට මෙතන පහළ පෙන්නලා තියෙන්නේ SOP එකයි POS එකයි ලියලා දැන් මේවා ඔයගලන්ට බොහොම සමීපයි. right ඊළඟට මෙයාව simplify කරාම එන උත්තරේ මෙතන ලියලා පෙන්නලා තියෙනවා. k වාරයක් d bar plus s bar. right එතකොට ඒක මම මෙතන ඇඳලා පෙන්නලා තිනවා සාමාන්‍ය ගේට්ස් වලින්. ඒක තීරණය වෙන්නේ ඔයගලන්ගේ question paper එකට අදාළ. සාමාන්‍ය ගේට්ස් වලින් අඳිනවද ස්පෙෂල් එකෙන් අඳිනවද කොහොමද කියලා. right හරි තේරුණාද මූලිකම දේ? මට කියලා දෙන්න උවමනාකම තිබුණේ කොහොමද සිනාරියෝ එකක් දුන්නම සිනාරියෝ එකට අදාළව ඔයගොල්ලෝ ඉන්පුට් එක ඇදලා ඒකට අදාළව කොහොමද අවුට්පුට් එක අරගන්නේ කියන එක. හරි right එහෙමනම් අපි කෙලින්ම විභාග ප්‍රශ්න වලට යමු ළමයි. right හරි මම විභාග ප්‍රශ්න වලින් ප්‍රශ්න එකින් එක WhatsApp group එකට දානවා. right ඔයගලන්ට තියෙන්නේ එතනින් බලලා ටක් ගාලා කරන්න. දැන් මේ අපි කතා කරන මේ ගාන විභාගයේ තනි ප්‍රශ්නයක් essay paper එකේ කියන්නේ ලකුණු 7.5ක්. right ඒ කියන්නේ 15 තමයි ඔයගලන්ට ලකුණු හම්බෙන්නේ. ඒ 15න් 7.5ක් අරගන්න පුළුවන්.
alright හරි මෙනුල් මම දැන් මේ වගේ මැසේජ් එක දැක්කේ මෙනුල් ඉන්නවද නෑ නේද right මෙනුල් එක හරි මෙයා මේ කනෙක්ට් වෙන්නේ නැත්තේ හරි right හරි මම මෙතනට එතකොට 2011 ප්‍රශ්නේ දානවා මේ තියෙන 2011 ප්‍රශ්නේ මුලින්ම ප්‍රශ්නේ කියවලා බලන්න ඒකේ අහලා තියෙන දේ තේරෙනවද කියලා මොකද්ද තියෙන්නේ කියලා ගාන හදන්න පටන් ගන්න එපා එකපාරටම බලන්නකෝ කියලා තියෙන දේ තේරෙනවද කියලා හරි මේ ගානේ කියලා තියෙන්නේ අංකිත පරිපතයක් තියෙනවා කියලා තියෙනවා ඩිජිටල් සර්කිට් එකක් තියෙනවා කියලා තියෙනවා ඒකට ද්විමේය සංඛ්‍යා හතරක් අරගෙන ඒ කියන්නේ ද්විමේය සංඛ්‍යා කියලා කියන්නේ 1 සහ බිංදු right ද්විමේය සංඛ්‍යා හතරෙන් නිරූපණය වන දශමක අගය ප්‍රථමක සංඛ්‍යාවක් වුණා ඒ කියන්නේ අරගන්න ඉන්පුට් කරගන්න හතර දෙනාගේ දැන් මේ ඉන්පුට් කරගන්න හතර තමයි මේ ට්‍රුත් ටේබල් එකේ මේ විදිහට එක ලයින් එකකින් තියලා තියෙන්නේ. right මේ ඇඩ් කරගන්න කෙනා ප්‍රථමක සංඛ්‍යාවක් නම් ප්‍රයිම් නම්බර් එකක් නම්. ඒතර ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ දශමයේ සංඛ්‍යාවේ ප්‍රථමක සංඛ්‍යාව. right එතකොට ඕගලන්ගේ මේ ට්‍රුත් ටේබල් එකේ ටක් ගාලා මෙතන බිඳුවේ සිට 15 දක්වා ෆිල් කරගත්තා නම් හරි මේ යගේ ඇන්ටික නේද මොකද අපි දන්නවා මේ නිරූපණය කරන්නේ බිඳුව මෙතන නිරූපණය වෙන්නේ 1 ඕනම ට්‍රුත් ටේබල් එකක් එහෙමයි මෙතන නිරූපණය වෙන්නේ 2 බිඳුවෙන් පටන් ගන්නවා බිඳුව 1 2 3 යන ආකාරයට පිළිවෙලට යනවා right එතකොට ඕකෙන් පෙන්නන සංඛ්‍යාව දැන් 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාව අන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් ආවම අවුට්පුට් එක 1 කියලා දෙනවා කියලා තමයි මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ. දැන් ඕගලන්ට කියනවා මේක මෙහෙම දුන්නයින් පස්සේ මේකට එන අවුට්පුට් ටික ප්ලොට් කරගන්න හරියට 1ද
බිඳුව දෙන්න කියලා. අන්න ඒ තියෙන output තීරුව සලකලා ඕගලන්ට අදාළව තියෙන sum of product එක මේ පේනවා ගුණිතවල එකතුවක් ලෙස නිරූපණය කරන්න කියලා. ඒතර ගුණිතවල එකතුවක් කියන්නේ SOP එක කියන්නේ එක වැටිච්ච තැන්වල තියෙන terms ටික එකතුවක් විදිහට ලියුවා. right නිරූපණය කිරීමට බූලිය ප්‍රකාශනයක් ලියන්න ඉහත දෙක කොටස සඳහා ඔබ ලබාගත් බූලිය ප්‍රකාශනය සඳහා තාර්කික පරිපථයක් ගොඩනගන්න. right එතකොට මේකේ simplify කරන්න කියලා නැහැ ඔයගලන්ට. ඒක නිසා simplify කරන්න අවශ්‍ය නැහැ. right එක සැරේ basic gates වලින් පරිපථ ඉවර කරන්න පුළුවන්. ඔයගලන්ට gates ගැන කියනකම ප්‍රශ්න කියනකොට පරිපථයක් අඳින්න කියලා සීමාවන් දාන්න නැතුව ඔයාට කැමැති gate එකක් පාවිච්චි කරන්න පුළුවන් පරිපථය ඇදලා ඉවර කරන්න. තේරුණාද ගානේ කරන්න තියෙන්නේ මොකක්ද කියන්නේ? right ළමයි confirmation එක දෙන්නටක් ගාලා හරි right එහෙනම් වැඩ පටන් ගමු මේක මේ D part එක තමයි මේ 2011 ප්‍රශ්නයේ අන්තිම කොටස ඒක තමයි වැඩිපුර ලකුණු දීලා තිබුණේ ඒක නිසා දැන් මතක තියාගන්න මේ ගානකට තියෙන පැය භාගය දැන් පැය භාගයෙන් D කොටස වුණාම උඩ කොටස් ටික මේක තමයි අන්තිම කොටස උඩ කොටස් ටිකටත් යම් ප්‍රමාණයක් ලකුණු ප්‍රමාණයක් වෙන් වෙලා තියෙනවා right දැන් නම් ගාන එහෙම නෙවෙයි දැන් තනි කරම සර්කිට් වලින් ගානක් එන්නේ එතකොට ලකුණු 15න් 15 මෙතනට මෙතනදී මේකට ලකුණු 10ක් තිබුණා මට මතක විදිහට මේ කොටසට මීට උඩ තිබ්බ කොටස් ටිකට ලකුණු 5ක් දීලා තිබුණා right හරි එහෙනම් ටක් ගාලා දැන් මේක ෆිල් කරගෙන මේ නේද පළවෙනි කොටස කියන්නේ ඒක ආදාන ප්‍රතිදාන තීරුව ෆිල් කරන්න කියලා දෙවෙනි කොටස කියනවා SOP එකක් ගන්න කියලා තුන්වෙනි කොටස කියනවා පරිපථය අඳින්න කියලා. ඉතින් හරි ලේසි. right හරි ඉක්මන් කරන්න මම ඕකට දෙනවා විනාඩි 15ක් 54යි 55 කියලා හිතන්නම් මම 7යි 10ට මම පටන් ගන්නවා ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා කතා කරන්න. right හරි ඉක්මන් කරමු.
හරි ළමයි මොකද තත්ත්වය හැමෝම පොඩි රිප්ලයි එකක් දෙන්න තාම කරගෙන යනවද වෙලාව ඕනේද නැත්නම් අපි ඩිස්කස් කරමුද රයිට් හරි මෙනවද කරගෙන යන්නකෝ අනිත් අය මොකද තත්ත්වය රයිට් හරි කරගෙන යන්න ඉවර වෙච්ච ගමන් මට කියන්න
ළමයි මොකද තත්ත්වය? නෑ මෙනොල් මෙතන සරල කිරීමක් ගැන කියලා නැහැනේ. සරල කරන්න කියලා කියලා ඇති නිසා ඔයා ගන්න සම්පූර්ණ ලොකු ප්‍රකාශයට ඔයාට සර්කිට් එක අඳින්න පුළුවන්. no problem. හරි ළමයි තව වෙලාව අවශ්‍යයිද? දැන් අපි පැය භාගයකට
වඩා ටයිම් එකක් ගත්තා. ඉවර කරන අය ඉන්නවනම් කියන්න ටක් ගාලා නැත්නම් මට ගාන කරගෙන යන්න පුළුවන්. right හරි. හරි දිල්ෂාන්. හරි අපි හදන්න පටන් ගමු නේද? හිතනවා කියලා හොඳයි කියලා. right එතකොට මම මෙතන මේ වැඩේ කරන්නම්. හරි දැන් මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ output තීරුව පුරව ගන්න එක. එතකොට අපි දන්නවා මෙතන තියෙන්නේ බිඳුවේ ඉඳලා 15 වෙනකම් අගයන් ටික. right ඔතනදී එතකොට අපිට ෆිල් කරගන්න ඕන වෙන්නේ පළවෙනි ටිකට පේඩියෙන් බිඳුව. මොකද මේ මෙතන ඉන්නේ බිඳුව, මෙතන හැදෙන්නේ 1, මෙතන හැදෙන්නේ 2, මෙතන හැදෙන්නේ 3 ඔය ආකාරයෙන් තමයි යන්නේ. එතකොට සමහර දූල පුතාලා එක ප්‍රථමික සංඛ්‍යාවක් ලෙස අරගන්නවා, සමහර අය අරගන්න නැතුව ඉන්නවා. ඒකට පේපර් මාකින් ස්කීම් එකේ දීලා තියෙනවා ආන්සර්ස් දෙකක්. එක සහිතව සහ එක රහිතව. අරගෙන දෙකම හරි කියලා තමයි ඒගොල්ලෝ සලකලා තියෙන්නේ. 2 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක්, 3 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක්, 4 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 5 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක්, 6 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 7 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක්, 8 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 9 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 10 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 11 ප්‍රථමික සංඛ්‍යාවක්, 12 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 13 ප්‍රථමික සංඛ්‍යාවක්, 14 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි, 15 කියන්නේ ප්‍රථමික සංඛ්‍යාවක් නෙවෙයි. හරි ළමයට අපරා දෙන්න.
හරි. එතකොට ඔය විදිහට එක ඒවා ටික වැටෙනවා. right? මම එක කියන එක මෙතන පොඩ්ඩක් වෙනස් කරන්නම් ප්‍රථමික සංඛ්‍යාවක් විදිහට. මොකද එතකොට ඒක ලියපු අය ඉන්නවා නම් එතනත් ඒගොල්ලන්ගේ ප්‍රශ්න එතකොට විසඳෙනවා. හරි. ඊළඟට තියෙන අපිට SOP ප්‍රකාශයක් අරගන්න කියලා තියෙනවා. ඒක පැහැදිලිව කියලා තියෙනවා. ඒක නිසා අපිට POS අරගන්න බෑ. SOP එකක් පැහැදිලිවම ගන්න කියලා තියෙනවා. right? ඒක නිසා අපි එක ඒවා ටික සලකන්න ඕනේ. එතකොට එක ඒවා ටික සැලකුවම අපිට terms ටික එනවා. A bar, B bar, C bar D මේකට එනවා A bar, B bar, C D bar මෙයාට එනවා A bar, B bar, C D මෙයාව ලියට හැකි A bar, B, C bar, D bar. Sorry, C bar, D. මේක ලියන්න පුළුවන් A bar, B, C, D. මෙයාව ලියන්න පුළුවන් A, B bar, C, D. මෙයාව ලියන්න පුළුවන් AB C bar D. right? ඒතර ඔය ටික හරියට තියෙනවා නම් ප්‍රකාශනයේ ලියා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. කරන්න තියෙන්නේ මේ ටික එකතු කිරීම වලින් පෙන්නන එක. right? ප්‍රකාශනයේ දිග නිසා මම ආයෙ ලියන්න යන්නේ නැහැ. ඊළඟට කියනවා ප්‍රකාශනයට අදාළව තියෙන සර්කිට් එක අඳින්න කියලා. ලොජිකල් සර්කිට් එක අඳින්න කියලා මෙතනදී ඔයගලන්ට කිසිම රිස්ට්‍රික්ෂන් එකක් දීලා නැහැ. කියන්නේ සීමා කිරීමක් දීලා නැහැ. තාර්කික පරිපථයක් අඳින්න කියලා තියෙන්නේ. ඉතින් ලේසිම දේ තමයි බේසික් ගේට්ස් වලින් මේ පරිපථය ඉවර කරන එක. right? මම පරිපථය අඳින්න අවශ්‍ය නිසා මෙතනින් ප්‍රකාශනය ලියා ගන්නවා. දැන් මේකේ සරල කිරීමක් ගැන කියලා නැහැ. එතකොට ඔයගලන්ට සරල කිරීම ගැන වද වෙන්න දෙයක් නැහැ. right? සරල කිරීමක් ගැන සඳහන් වෙලා තිබ්බොත් තමයි අපි සරල කිරීම සිද්ධ කරගන්නේ. හරි. right. ඒතර මෙයාට තමයි අඳින්න තියෙන්නේ. දැන් මේ වගේ ප්‍රකාශනයක් ආවම අපි පුළුවන් තරම් සර්කිට් එක අඳින්න ඕනේ පාවිච්චි කරන ගේට්ස් ගාන අවම වෙන විදිහට. දැන් මේ කාලෙදි නම් ඕකේ ලොකුවට සැලකුවේ නැහැ 2011 පේපර් එක නිසා. නමුත් දැන් වෙනකොට ඒක 100%ක් බලන දෙයක්. අවම ගේට්ස් වලින් ඇඳලා තියෙනවද කියන එක. එතකොට මෙතනදී ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලන්ට තියෙන්නේ මේ හැම තැනම මේ A bar කීප වතාවක් තියෙනවා. ඊට පස්සේ I B bar නේද? මෙතනත් B bar ඒ වගේ කීප වතාවක් තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් පටන් ගන්න නම් කොහොමද? A B C D කියලා ලයින්ස් 4 ඇඳගෙන ඒකෙන් ඇදලා අඳින්නනේ අපි එන්නේ. එතකොට මෙතනදී ඔයගොල්ලෝ පොඩි ට්‍රික් එකක් කරගන්න. ඔයගොල්ලෝ A වලින් A bar කියන තීරුවකුත් මෙහෙම හදාගන්න. එතකොට ඒ තීරුවේ මුළු හැමතැනම මේ not gate එකෙන් පහළට තියෙන සෙට් එකේ තියෙන A bar. ඔය විදිහට මෙතනත් B bar තීරුවක් හදාගත්තම ඔයගොල්ලන්ට B bar අවශ්‍ය වෙලාවට එතනින් ඇදලා ගන්න පුළුවන්. මේක C කඩි. right? එතකොට දැන් නැත්නම් එක පදයෙන් පදයට not gate පාවිච්චි කරන්න ගියොත් පාවිච්චි කරන්න වෙන not gate ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. මෙහෙම ඇන්දම වැඩේ පැහැදිලි. දැන් පළවෙනි එකේනා දැන් අපි සාමාන්‍යයෙන් නේද ප්‍රකාශනයකට පරිපථයක් අඳින්න මොකද කරන්නේ?
වරහන් සලකලා බලනවා වරහන් ඇතුලේ මුලින්ම not තියෙනවා නම් not ටික හදා ගන්නවා. ඊළඟට and තියෙනවා නම් and ටික එකතු කරනවා. ඊළඟට o ටික තමයි අන්තිමට. එහෙනම් a bar b bar c bar d හදා ගන්න ඕනේ. a bar b bar c bar d මම වෙන කලර් එකක් පාවිච්චි කරලා දින්නම්. a bar මෙතනින් එනවා. ඔයගොල්ලෝ මේ starting line එකට තිතක් තියලා අරගත්තොත් lines උඩින් පැන පැන යන්න අවශ්‍යතාවයක් නැහැ. b bar එක මෙතනින් එනවා. c bar එක මෙතනින් එනවා. d එක මෙතනින් එනවා. ඇවිල්ලා ඒක යන්නේ AND gate එකක් ඇතුලේ. right ඊළඟට ඊළඟ පදේ හරි white board එක පොඩ්ඩක් හිර වෙලා තියෙන්නේ මට confirm කරන්න මේ වෙනකන් කරපු දේවල් ටික තේරුණාද කියලා right දැන් ඔයගොල්ලෝ කම්පෙයාර් කරලා බලන්න ඕනේ ඔයගොල්ලෝ කරපු එක කොයිතරම් සාර්ථකව කරලා තියෙනවද කියන එක. ඒකට ඔයගොල්ලෝ සම්පූර්ණයෙන් හරියන්න කරා නම් නියමයි. right ඒක තමයි අපි මෙච්චර කාලයක් ඔය ප්‍රැක්ටිස් කර කරපු එකේ හොඳම ප්‍රතිඵලය එතකොට එන්නේ අපිට එතනින්. right ඊළඟ එක නෑ a bar b bar c d bar. right එතකොට a bar b bar c d bar. right ඔය විදිහට ඔයගලන්ගේ තියෙන පද හතක් තියෙනවා හතටම ඕක අඳින්න ඕනේ. ඒතර පද හත හදන අඳිනවා කියලා කියන්නේ මේ කොටස් ටික complete. ඒක ඔක්කොම complete නා ඊට පස්සේ ඔයගලන්ට තියෙන්නේ ඒ ටික එකතු කරන්න. ඒ ටික එකතු කරන්න එක සැරේ තව AND gates වලින් ඔයගලන්ට ඔය විදිහට එනවනේ. ඕකෙන් ඔය විදිහට line හතක් එනවා. ඒ line හතම ලොකු ඕගේට් එකක් හරහා යවන එක විතරයි කරන්න තියෙන්නේ. ඔතනින් output වෙනවා මේ තියෙන ලොකු ප්‍රකාශය. right හරි. අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න මම group එකට දානවා 2012 ප්‍රශ්නේ බලන්න ඒ අතරතුරේ 2012 ප්‍රශ්නේ කරගන්න පුළුවන්ද කියලා. නෑ 2012 ප්‍රශ්නේ නැතුව අපි 2013 ප්‍රශ්නේ බලමු. 12 එක ඊළඟ දවසට තියාගමු මොකද ඒක රිවර්ස් එකට කරන්න තියෙන ගානක් ඒක පොඩ්ඩක් කතා බහ කරන්න. හරි group එකට දැම්මා බලන්න 2013 ප්‍රශ්න. right ඒක සම්පූර්ණ ගානක් තියෙන්නේ
කියන්නේ මේකට පැය භාගයක් හම්බ වෙනවා. right? මම කියන්නේ හරි විදිහට හුරු වුණාම පැය භාගයක් ඕන නෑ ඔබට කියලා.
right විහඟ උත්තරය ආවකෝ බලමු කොහොමද කියලා. විහඟ පොඩි ගැටලුවක් තියෙනවා හමින්න. ඔව් පුතේ මේ කම්බිනේෂන් එක ලියා ගන්න තැන ගැටලුවක් තියෙනවා පුතේ. කියන්නේ අපි දැන් ඉන්පුට්ස් 3යි නම් අපිට පේලි 8ක් එනවා. ඒ පේලි 8 කම්ප්ලීට් කරගන්න මෙහෙමයි. රයිට් ඔයා ඒක මෙතනින් හදාගන්නකො. එතකොට වැඩේ ගොඩේ. ඔයාට ABC කියලා විචල්‍ය 3ක් තියෙනවා. රයිට් ඔක පුරව ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. දැන් මෙතන විචල්‍ය 3යි නම් පේලියනවා 8ක්. රයිට් සම්බන්ධතාවයේ ඉන්නේ එහෙමයි. විචල්‍ය 2 නම් පේලි 4යි. විචල්‍ය 3 නම් පේලි 8යි. විචල්‍ය 4 නම් පේලි 16යි. ඕක තමයි එන උඩ්පරිම ප්‍රමාණය. ඔය ටික ඔයගොල්ලන් අහන්නේ නැහැ. රයිට්. ඒතර විචල්‍ය 3 නම් පේලි 8යිනේ. 8 පුරව ගන්න මෙහෙම. 0.4යි 1.4යි. පළවෙනි කොලම් එක. දෙවෙනි කොලම් එකට යනකොට 0.2යි 1.2යි. 0.2යි 1.2යි. ඕක තමයි රටාව. තුන්වෙනි කොලම් එකට යනකොට 0.1යි 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 0.1යි. තේරුණාද විහඳ? right විහඟ බලන්නකො මේ හතර දෙනා ඉන්න එකේ toy රටාවම තියෙනවා මේ දැන් අපි කලින් කරපු ගානේ පේනවද 0.8යි 1.8යි මුලින්ම ඊට පස්සේ 0.4යි 1.4යි 0.4යි 1.4 ඊළඟට 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.2යි 1.2යි ඊළඟට 0.1යි 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 right හරි කරගෙන යන්න ඒකයි විහඟ බිඳුව වලට අපි ටර්ම් එකක් ලියන්නේ නැහැ පුතේ. බිඳුව වලට පදයක් ලියන්නේ නැහැ. එක හම්බෙන තැන් වලට තමයි ටර්ම්ස් ලියන්නේ. පද ලියන්නේ SOP එක එනකොට බිඳු හම්බෙන එකට ලියන්නේ POS එකනේ. අලිමිනිස් ගැටුමට මඟ පාදන සිංහ රාජ්‍යයේ මහා පරිසර විනාශයක් පිළිබඳව අද දින උස්සාට තොරතුරු අනාවරණ වනවා. මේ ඒ පිළිබඳව කළ
මෙනොල් උත්තරය ආවා කො බලමු හරි right මම ප්‍රශ්නෙට පොඩ්ඩක් රිෆර් කරගමු බලන්න හරි right හරි හොඳයි හරියට හරි right B part එක කරන්න B part එක try කරන්න දැන් තේරෙනවනේ exam එකේ question එක අපි අර කොටස් කරපු ඒවා වල ඔක්කොම නෙවෙයි තැනින් තැන එකතුවක් right ඔක කරනකොට බලන්න තේරෙයි අපි කරපු දේවල් වලට සාපේක්ෂව සෑහෙන ලේසි දේවල් මෙතනට එන්නේ
හරි ළමයි අට පහුවෙලා තියෙන නිසා ඔය විදිහට වැඩේ කරගෙන යන්න right හරි විහඟ උත්තරය ආව බලමු අන්න හරි හරියට හරි විහඟ very good ඕක තමයි වෙන්න ඕනේ right දැන් එතකොට S1 S2 S3 කියන ඒවා පුතේ ඒ කියන්නේ ඔයා අරගන්න එක මොකක්ද කියන එක වෙනම define කරන්න right ඒ කියන්නේ මේක කියලා තියෙන්නේ සංවේදක තුනක් තියෙනවා කියලානේ එතකොට දුම දුම පිරික්සීම සඳහා S1 ගිනි දැල්ල පිරික්සීම සඳහා S2 තාපය පිරික්සීම සඳහා වෙන සංවේදකයේ S3 right හරි right B part එක try කරන්න ගෙදරදී තරිඳු උත්තරය ආවා කොබලන්ට හරි තරිඳු උත්තරේ හරි කියන්නේ මෙහෙමයි ඔයා පුතේ වැරද්දක් කරගෙන තියෙනවා බිඳුව තියෙන තැන් වල ටර්ම්ස් ටික ලියලා අපි SOP ලියනකොට පුතේ බිඳුව තියෙන තැන් සලකන්නේ නැහැ මතකයිනේ අපි කරපු උදාහරණයකට දැන් අපි මෙතන කරේ මේ පේනවද එකේව ටික විතරයිනේ සලකුවේ බිඳු ටික ලියන්නේ නැහැ right හරි බිඳුව වලට අදාළ වෙන්නේ POS එක right දැන් ඔය ගානේ තියෙන බරපතලකම ඕක කොතනක හරි ගැස්සිලා වැරදුනොත් එතනින් එහාට මුළු ගානම වර්ධිනවා right කියන්නේ එතනින් එහාට බලන්නේ නැහැ ගාන කෙලිම වැරදි දානවා right හරි කොබලන්ට තරිඳු භාගයක් දුරට ඇවිල්ලා තියෙනවා ඔව් හොඳයි හරි තරිඳු මෙතනින් ඉස්සරහට මොකද්ද කරන්න පුළුවන් ඔයාට ඉන්නව නේද කොබලන්න හරි ඔව් දැන් ඕකේ ඔයාගේ වරහන් ඇතුලේ ඇවිල්ලා තියෙන AC A බා C A කියන පද දෙක සැලකුවොත් ඔයාට A දෙන්නකින් C එළියට ගන්න පුළුවන් A දෙන්නකින් C එළියට ගත්ත ගමන් A plus A බා වරහන් ඇතුලේ ඉතිරි වෙනවා A plus A බා කියන එකට දාන්න පුළුවන් මොකක්ද කියලා බලන්න මේ බූලියන් ඇල්ජිබ්‍රා තියරිස් පාවිච්චි කරලා එතනින් ඔයාලට තව ඉස්සරහට ගන්න පුළුවන් try කරන්න හරි අපි එහෙනම් අදට සෙෂන් එක මෙතනින් නතර කරමු ඔයගොල්ලෝ ගෙදරදී ඔක try කරන්න ලබන සතියේ එතකොට අපි ඔපරේටින් සිස්ටම් පාඩමේ තියරි ටික කතා කරන ගමන් මේකේ ගණන් ටික වෙනම පැත්තකින් හදාගෙන යනවා පාස් පේපර්ස් ටික right හරි එහෙනම් අදට නතර කරමු ආපු නැති කට්ටිය දන්න කෙන යාළුවෝ ඉන්නවා නම් පණිවිඩය දෙන්න අපි 6ට ක්ලාස් එක පටන් ගන්න කියන එක right හැමෝම වරද්ද ගන්න නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව 6ටම එකතු වෙන්න බලන්න right ඒකට අපිට වැඩ ටික කරගන්න පුළුවන් ඉක්මනට හරි එහෙනම් හැමෝටම good night